අයිබෝවන් අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ ඔබතුමාලා සහ ඔබ ප්‍රේක්ෂක ප්‍රජාව නිතර රූපවාහිනියේ බලාපොරොත්තු වන සහ ප්‍රවෘත්ති ප්‍රකාශවලදී අත්‍යවශ්‍යයෙන්ම රූපවාහිනී තිරවල පෙනී සිටින කෙනෙක්. කොවිඩ් සම්බන්ධයෙන් වගකිව යුතු තොරතුරු ඔබලාට ගෙන දෙන්නේ ඔහු. අද අපිත් එක්ක එකතු වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත්. ඔහු ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක්. අයිබෝන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි මම ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමතියි. ඇයි මේ COVID-19 මේ වෛරසය සඳහා එන්නතක්ම භාවිතා කරන්නේ? මේකට ඖෂධ කියලා කිව්වොත් මම වෙන විදිහට කිව්වොත් පෙති වර්ග, කරල් වර්ග සහ පාන වර්ග භාවිතා කරන්නට බැරිද? තාම හොයාගෙන නැද්ද? මෙහෙමයි පළමුවෙන්ම කියන්න තියෙන්නේ ගගන මේ රෝගය බෝ කරන්නේ වෛරසයක්. මම හිතනවා අපි පුංචි කාලේ සෞඛ්‍යයට පවා ඉගෙනගෙන තියෙනවා වෛරස් රෝගවලට බෙහෙත් නැහැයි කියන එක. අපි අපේ ඉන්ෆ්ලුවෙන්සා කියනවා, හෙම්බිරිස්සාව හැදෙනවා කියනවා, පැපොල සරම්ප ගැන කතා වෙනවා. ඒ කාලේ වෛරස් වලින් හැදෙන විවිධ රෝග ගැන කතා වෙනවා. මේ දවස්වල අපි කවුරුත් දන්නා අපිට කොවිඩ් පැත්තකින් තිබ්බොත් ඩෙන්ගු රෝගය ගැන කතා වෙනවා. මේ කිසිම රෝගයකට නිශ්චිත ප්‍රතිකාරයක් කියලා ඖෂධයක් නැහැ. අපි කරන්නේ ශරීරයේ ප්‍රතිශක්තියෙන් ඒ රෝගය සනීප වෙන තෙක් ඒ පුද්ගලයාව ආරක්ෂා කරගනිමින් අවශ්‍ය කරන උදව් දෙනවා ඔහුට මේ කොහොම හෝ මේ සටන ජය ගන්න උදව් කිරීමක්. එතකොට ඒ කියන්නේ ශරීරයේ තියෙන සටන් කිරීමේ හැකියාවට උදව් කරනවා හැර අපිට ඖෂධයක් දීලා මේ වෛරසය විනාශ කිරීමට හැකියාවක් නැහැ. ඊටාම මේ ලෝකයේ තියෙන වෛරස් රෝග ඇති කරන වෛරස් වලින් එකක් දෙකක් ඇරුණාම අනික් කිසිම වෛරසයකට ඖෂධයක් හැටියට හොයාගෙන නැහැ. එතකොට ඒ සියලු දෙනාගේම ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මේ අපි ස්වාභාවික ප්‍රතිශක්තියෙන් ඒ සටන කරගෙන යාමට අපිට උදව් කරනවා පෝෂණය සහ අනිකුත් උදව් කිරීම හරහා. ඒවට අමතරව අපි කියනවා ඔය કૃත්‍රිම විදිහට අපි ප්‍රතිශක්තිය වැඩි කරලා දෙනවා. කෘත්‍රිම විදිහට ප්‍රතිශක්තිය වැඩි කරන්න තියෙන ප්‍රධානම ක්‍රමවේදය තමයි එන්නත් කිරීම. ඒ නිසා තමයි ලෝකයේ මේ වන විට තුරන් කරපු එකම එක රෝගයයි තියෙන්නේ. ඒ තමයි වසූරිය. මේ වසූරිය රෝගය මේ ලෝකයෙන් තුරන් කරේ ඖෂධයකින් නෙවෙයි. ලෝකයේ සිටින සියලු දෙනා එන්නත් කිරීම හරහා තමයි ඒක විනාශ කරේ. ඒ වගේම තමයි මේ වෙනකොට පෝලියෝ රෝගය මේ රෝගයෙන් තුරන් කිරීමට ඉතා ආසන්නව ඉන්නවා. ඉතින් කවදාද කියලා අපිට දැම්ම කියන්න බෑ. නමුත් මේක අපිට ළඟා කරගන්න පුළුවන් වුණෙත් මේ ඖෂධයකින් නෙවෙයි එන්නත් කිරීම හරහා. ඉතින් මේ කොවිඩ් රෝගය සඳහාත් ඒ වගේම මේක වෛරසයක්, ඒ වගේම අපි අලුතෙන් හඳුනාගත්ත වෛරසයක්. මේ විදිහට හැසිරෙන වෛරසයක් මීට පෙර තිබුණේ. මේ හා සමාන ඒවා තිබෙනවා. කොරෝනා වෛරස් වර්ග කියන වර්ග ගොඩක් තිබෙනවා ලෝකේ. නමුත් මේ අපි කතා කරන COVID-19 කියන රෝගය මෑතකදී හොයාගත්තේ. ඉතින් එතකොට මේ මොහොත වෙන විට ඖෂධයක් හොයාගන්න තවම කොහොමත් කාලෙ මදි. හැබැයි ප්‍රතිශක්තිය බී කිරීම අපේ ශරීරයෙන් සිදු කරන දෙයක් නිසා ඒකට උදව් කරන්න ඕන එන්නත් විවිධ ක්‍රමවලින් මේ ඉතා සුළු කාලයක් තුළ මිනිස්සු එහෙමත් නැත්නම් මේ රටේ විද්‍යාඥයෝ මේ ලංකාවේ නෙමෙයි ලෝකයේ විද්‍යාඥයෝ මේකට ප්‍රතිශක්තිය ගොඩනගන්න පුළුවන් එන්නත් වහාම ක්‍රියාත්මක වෙන පරිදි නිෂ්පාදනය කරා. නමුත් මම හිතන්නේ ඔබතුමාට නැවතත් කියන්නේ ඖෂධයක් හැටියට අපිට වෛරසයකට සාමාන්‍යයෙන් හොයන්න පහසු නෑ. ඒ නිසා මේ මොහොතේත් අපි එන්නත කරේ තමයි ලොකුම බලාපොරොත්තුව තියාගෙන ඉන්නේ. වෛද්‍යතුමනි දැන් විවිධ රටවල් වලින් විවිධ වෙළඳ සන්නාම යටතේ එන්නත් නිෂ්පාදනය කළා. එන්නත් කීපයක් නිෂ්පාදනය කළා. දැන් මේ එන්නත් මුළු ලෝකෙම භාවිතා කරනවා. හැබැයි මගේ ප්‍රශ්නේ මේක නෙවෙයි. සමහර රටවල් සහ සමහර කලාපවල භාවිතා කරන ආහාර ඇඳුම් පැළඳුම් සහ සමහර ඖෂධ ක්‍රම සහ සමහර දේවල් මුළු ලෝකෙම වළංගු වෙන්නේ නැහැ. එක පැත්තකට විතරයි සමහරලාට වළංගු වෙන්නේ. එතකොට මේ එන්නත් කීපයක් මුළු ලෝකයේම ජනතාව භාවිතා කිරීම තුළ යම් කිසි ගැටලුවක් අනාගතයේදී ඇති වෙන්නට පුළුවන්ද? මේක පොඩ්ඩක් අපි ආපස්සට හැරිලා බලන්න ඕන අතීතයේ මේ ලෝකේ කොහොමද මේ එන්නත් ලබා දුන්නේ කියලා. කෑමක් බීමක් කියන එකටත් වඩා
එන්නතක් කියන එක මනුෂ්‍ය ශරීරය තුළ ප්‍රතික්‍රියාවක් ඇති කිරීමෙන් ප්‍රතිශක්තිය ගොඩනැංගීමේ ක්‍රියාවලියක් නිසිද්ධ වෙන්නේ. එවැනි ක්‍රියාවලියක් සිද්ධ කිරීම සඳහා මේ අපේ විවිධ එන්නත් භාවිතා කරත් එකම ශරීරය ඇතුලේ මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමා පළවෙනි දේ මේ අර එක එක රෝග එක එක ආහාර වර්ග ඇඳුම් පැළඳුම් ඒ ප්‍රදේශ වලට ගැලපුණේ නැති වුණාට මනුෂ්‍ය ශරීරයට මේක එහෙම කෙලින්ම බලපාන්නේ නැති එක. හැබැයි ඔබතුමා කියපු අර ප්‍රශ්නේ කෙලින්ම අවසානයෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ තමා ඔබතුමා පෝලියෝ වලට ගත්ත එන්නත මොකද්ද? මං හිතනවා ඔබතුමා ගන්න ඇත්තේ අපේ අර කටට බිඳුවක් වක් කරපු පෝලියෝ බිඳුව. හැබැයි ඔබතුමා දන්නවාද ඔය පෝලියෝ බිඳුව හදන්න කලින් මේ ඉන්ජෙක්ෂන් එකක් හැටියට ගහපු එන්නතකුත් කලින් හොයාගෙන තිබුණා. එතකොට ඉස්සර වෙලා කරේ ඒ කියන්නේ මම සරලව මම ඉතිහාසයත් එක්ක කියන්නම්. සෝක් කියන විද්‍යාඥයා විසින් හොයාගත්ත එක තමයි ඉන්ජෙක්ෂන් එකක් හැටියට ගැහුවේ. සේබින් කියන විද්‍යාඥයා තමයි මේ කටට වතුර බිඳුවක් හැටියට දාන එන්නත හොයාගත්තේ. මුලදී සහ පහු වෙනකොටත් ලෝකයේ බොහෝ රටවල් දිගින් දිගටම මේ අපි කතා කරන අපිට දුන්න මේ සේබින් එන්නත එහෙමත් නැත්නම් මුවට දාන එන්නත නෙවෙයි ඉන්ජෙක්ෂන් එක ගන්න එක තමයි මේ පාවිච්චි කරේ. ඒ වගේම තමයි ලෝකයේ රටවල් වලින් මේ එන්නත මේක තුරන් වෙනකොට සේබින් එන්නත කියන්නේ මුවට දාන එන්නත වෙනුවට ඉන්ජෙක්ෂන් එකක් හැටියට ගහන එකට නැවත යෑමටත් සිද්ධ කරා. මේ නිසා හැබැයි අපි කවුරුවත් මේ කාලේ මේක අරක තියනවා මේක තියනවා කියලා දැනගෙන හිටියෙත් නෑ. මමත් මේ ඔය එන්නත ලබා ගත්තා පොඩි කාලේ. නමුත් වෛද්‍ය විද්‍යාවටත් ගිහිල්ලා වෛද්‍යවරයෙක් හැටියට යනකොට තමයි මම දැනගත්තේ මේ පෝලියෝ සඳහා මේ විදිහට එන්නතකුත් තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි ජපනීස් එන්සෙෆලයිටිස් සහ අනිකුත් මෙවැනි මේ සරම්ප පැපොල මේ වගේ රෝග සඳහා සදාපු එන්නත් අතරත් මේ වගේම නිෂ්පාදන තියෙනවා. නමුත් මේ දක්වා අපි මේ එන්නත් ලබා ගන්නකොට කවුරුවත් මේක ගැන හෙව්වේ නැහැ. හැමෝම කිව්වේ සරම්ප එන්නත, පැපොල එන්නත, මේ පිටගැස්ම එන්නත ආදී වශයෙන් කතා කරා මිසක් මේ වැයේ ප්‍රොඩක්ට් එක මොකද්ද? මේකේ ටෙක්නොලොජි එක මොකද්ද කියන එක ගැන කතා කරේ නැහැ. ඒකට හේතුව උනේ ඒ කාල සීමාව තුළ අපි විටින් විට මේ එන්නත් ලබා ගැනීමේදී අපේ තියෙනවා එන්නත් ප්‍රතිපත්තියක් විද්වතුන් ඉන්නවා. ඒගොල්ලෝ සාකච්ඡා කරලා අපිට විටින් විට එන්නත හඳුන්වලා දුන්නාම අපි ඒක ගහගත්තා මිසක් එතනින් එහාට මේ සංවාදයක් තිබුණේ නැහැ. හැම වෙලේම වාගේ උනේ සුදුසු එන්නතක් හමු වුණාම තීරණය කරා මේක ගහන්න අපි ගිහිල්ලා ගහගෙන ආවා. එච්චරයි. නමුත් මේ මොහොතේදී රෝගේ පටන් ගත්තට එන්නතක් තිබුණේ නැහැ. ලෝකේම බලාගෙන හිටියා එන්නතක් එනකම්. එතකොට කට්ටිය විටින් විට එක එක රටවල් වලින් කිව්වා අපි දැන් එන්නතක් හදන්න පටන් ගත්තයි කියලා. තව කට්ටියක් කිව්වා අපි දැන් එන්නත හදලා ඉවර කරලයි කියලා. දැන් හැමෝම අහගෙන ඉන්නවා කවුද කොහොමද මේ එන්නත හැදුවේ මොකද්ද ගත්ත ක්‍රමවේදය. එක එක විදිහේ තියෙනවා. දැන් වෛරස් එකෙනුත් තියෙනවා. වෛරස් එක කෙලින්ම සක්‍රිය වෛරස්. අර මම කියපු පෝලියෝ එන්නතේ ඉන්ජෙක්ෂන් එක ගහනකොට කරේ පෝලියෝ වෛරසය මරලා කිල්ඩ් වැක්සින් කියලා ඒක තමයි ඉන්ජෙක්ෂන් එක හැටියට ගැහුවේ. හැබැයි අනික් පැත්තට සේබින් වැක්සින් එක කියලා අපේ කටට දාපු මේ එන්නත ඒකේ තිබුණේ ලයිව් ඇටනුවේටඩ්. ඒ කියන්නේ ප්‍රාණවත්ව තියෙන නමුත් ශක්තිය හීන කරපු වෛරස් එකක්. එතකොට විවිධ දේවල් තමයි අපි මේක පාවිච්චි කරේ. ඒ වගේ හින්දා දැන් මේකෙත් උනේ mRNA ක්‍රමවේදය තිබ්බා, ඇඩිනෝ වෛරස් ක්‍රමවේදයක් තිබ්බා. ආදී වශයෙන් විවිධ ක්‍රමවලින් මේ එන්නත් හැදුවා. එතකොට ඒ වගේම තමයි මේ එන්නත් ඩිවෙලොප් කරේ විද්‍යාඥයෝ. ඊට පස්සේ ඒවා විවිධ කර්මාන්ත ශාලාවලට සමාගම් වලට දුන්නා. ඒ එන්නත් නිෂ්පාදනයක සමාගම් වලට ඒගොල්ලන්ට ඒවා නිෂ්පාදනය කරන්න. එතකොට ඒගොල්ලෝ තමයි විවිධ නම් වලින් මම මේක නම් කිව්වට කමක් නැහැ. කොවිෂීල්ඩ් කියන එක වෙනමම කිව්වට ඇස්ට්‍රාසෙනිකා කියන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන විද්‍යාත්මක සංවිධානයක් එකතු වෙලා විශ්වවිද්‍යාලයක් සහ අනිකුත් ආයතනයක් එකතු වෙලා ඩිවෙලොප් කරපු සංවර්ධනය කරපු මේ එන්නත
මෙහි ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයෙන් හදනකොට තමයි මේකට කොවිෂීල්ඩ් කියන නම හම්බුනේ. ඒ වගේ අනික් ඒවටත් ඒ වගේ නම් වලින් හැදුනාම හැමෝම බලාගෙන ඉන්නවා මේ එක එක නම් වලින් ආව නිසා මේකේ ගුණාගුණ ගොඩාක් දේවල්. ඒ වගේම තමයි ලංකාව රටක් හැටියට ගත්තාම අපිට එක එන්නතක් විතරක් මේ රටේ තියාගන්න තිබුණා නම් මාත් හිතනවා ඒක තමයි තියාගන්න තිබිච්ච හොඳම ක්‍රමය. නමුත් අපි දන්නවා මේ එන්නත් ලබා ගැනීම තරඟකාරී. ලෝකේ පුරාම එක වගේ ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි මුලින්ම ඉල්ලපු එන්නත් හප්පයුම් කරුවන්ට අපි ඉල්ලපු ටික දී ගන්න බැරුව ගියා. අපි එන්නත් නැතුව සෑහෙන කාලයක් බලාගෙන. මොකද හිතුවේ නැති විදියට ඉන්දියාවේ මේ වෛරස් එක පැතිරිච්ච නිසා. ඉතින් එවැනි දේවල් නිසා අපිටත් සිද්ධ වුණා විවිධ එන්නත් ගෙනින්න. එසේ මිසක් මේ කොවිඩ් වෛරසය සඳහා විතරයි නෙවෙයි මේ එන්නත් වර්ගයේ ගණනාවක් බිහි වුණේ. අනික් සෑම රෝගයකටමත් මේ වගේ එන්නත් ගණනාවක් මේවා වෙලා. නමුත් මතක තබා ගන්න මේ දක්වාම මේ සියලුම එන්නත් වලට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් ආයතන විසින් බොහෝ වෙලාවට අවසර දීලා තියෙන්නේ හදිසි අවශ්‍යතාවයක් හැටියට පාවිච්චි කරන්න පමණයි. පූර්ණ ලියාපදිංචිය දෙන්න සාමාන්‍යයෙන් අවුරුදු ගණනාවක් දත්ත එකතු කරනවා. දැන් වෙන රෝගවලදී අපිට හදිසියක් නොතිබුණු රෝගවලදී අවුරුදු 5ක් 6ක් මේවා කරලා ටෙස්ට් කරලා දත්ත එකතු කරලා පූර්ණ ලියාපදිංචියෙන් තොරව අපි මේවා දුන්නේ නැහැ. එතකොට අපි ඒ වෙනකොට වඩාත්ම සුදුසු එක තෝරාගත්තට පස්සේ අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අපි ඒක දිගටම වුණත් පාවිච්චි කරනවා. දැන් අපි තාමත් දන්නේ නැහැ මේ එන්නත් සේරම වැඩ කරනවා. නමුත් ඉතින් මේකේනොත් වඩාත්ම හොඳ මොකක්ද කියන එක තෝරන් ගන්න තරමට තාම දත්ත මදි. ඉතින් ඒ නිසා අපි මේ මොහොතේ අපිට ලැබෙන පරිදි සියලු දෙනාටම මේ එන්නත ලබා දීමට අවශ්‍ය නිසා අපි ලැබෙන එන්නත අපි හැකි පමණින් ඉක්මනින් අපේ ජනතාවට ලබා දීම තමයි කරලා තියෙන්නේ. මෙතෙන්දී ප්‍රධානම දේ තමයි ඔබතුමා කියපු දේ 100%ක් මම පිළිගන්නවා මේක ව්‍යාපාරයටත් එහා ගිය දේශපාලනයක් පවා තියෙනවා. සමහර රටවල් නිෂ්පාදනය කරන එන්නත් සමහර වෙලාවල් වලට ඒ කියන්නේ මම කියන්නේ නෑ ඒගොල්ලෝ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවවත් එහෙමත් නැත්නම් පහතට හරිනවා කියලා. නමුත් ඊටවා සියුම් ලෙස සමහර වෙලාවට ඒවා පාවිච්චි කිරීම අධෛර්යයටපත් කරනවා. ඒ වාගේ දේවල් ඒක දේශපාලන වශයෙන්ොත් ඒ කියන්නේ මේවායේ අවසානයේ ලාභය යෑම සඳහා සමහර වෙලාවලට සිද්ධ වෙනවා. ඒවා මේ ප්‍රසිද්ධියේ නොවුනට හුඟක් වෙලාවට සංවිධානාත්මකව ඒක බොහොම සියුම් විදිහට සිදුවෙන දේවල් අපිට ඒවා ඔප්පු කරන්නත් බෑ, ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. ඒ නිසා මම හිතනවා මට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ එවැනි දේවල් නැතුවා නොවේ කියනවා මිසක් තියනවාය කියලා මට කියන්න බෑ. ඒකයි මට තියෙන ප්‍රධානම දේ. ඒ වගේම තමයි අපි මතක තබා ගත යුතු තව දෙයක් තමයි මේ එන්නත් ගැන කතා කරනකොට මේ එන්නත් වල ඒ කියන්නේ දැන් අපි රටවලක් හැටියට ගත්තාම අපේ මේ මම රටක් හැටියට කියන්න මම නම් කරන්න කැමති නෑ. සමහර රටවල වල බඩු බාලයි කියන හැඟීමක් ඇති කරලා තිනවා. සමහර රටවල වල බඩු ක්වොලිටි එක තියෙනවායි කියලා හැඟීමක් තියෙනවා. දැන් ඔය කියන මූලික හැඟීමම මේ එන්නත් වලටත් සමහර වෙලාවට බලපාන. අහවල් රටෙන් ගේන බඩුවට වඩා අහවල් රටේ වෙන එක ක්වොලිටි කියන හැඟීම සමහර වෙලාවට තියෙනවා. ඒක එකක්. දෙවෙනි එක තමයි මේ අර සමහර එන්නත් අර සෙන්ටිග්‍රේඩ් 70 උෂ්ණත්වයේ තියාගෙන බොහොම ලොකු වෙහෙසකින් තියාගෙන ඉතා සියුම් විදිහට මේ එන්නත ලබා දෙනවා. තවත් එකක් තියෙනවා සාමාන්‍ය උෂ්ණත්වයේ උනත් තියාගන්න පුළුවන් සාමාන්‍ය ෆ්‍රිජ් එකේ තියාගෙන මේක සාමාන්‍ය විදිහට මේ එන්නත ලබා දෙනවා. එතකොටත් නිකන් බැලුවට කෙනෙකුට හිතෙනවා මේ අච්චර අමාරුවෙන් ගේන දේ සමා වඩා හොඳ ක්වොලිටි එක ඇත්තේ කියලා. ඇත්ත වශයෙන්ම මේ වන විට මේ එන්නත් හැම එකේම වාගේ කොච්චර දුරට සාර්ථකද කියන එක ගැන විවිධ තොරතුරු එක්රැස් වෙනවා. තවමත් ඒ වුණාට අපිට කල් වැඩි කෝකද හොඳ කියලා හරියට කියන්න. අපි හැබැයි දත්ත එක්රැස් කරමින් ඒක කරගෙන යනවා. විටින් විට සමහර ඒවා හොඳයි කියනකොට සමහර ඒවා නරකයි කියනකොට ආය කාලෙකදී සමහර ඒවා ඒ නරකයි කියපේවා හොඳ වෙලා හොඳයි කියපේවා ඊට වඩා නරක වෙලා ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. අපි තව පොඩ්ඩක් ඉවසිල්ලෙන් තමයි මේ එන්න. හැබැයි එකක් තියෙනවා මේ ගැන හොඳ නරක ගැන කතා කරනකොට
වැදගත්ම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ එන්නත ඵලදායිද කියන එක. කියන්නේ මේක ගැහුවාම අපිට ඇත්තටම මොනවා විදියකින් හෝ ආරක්ෂාවක් තියනවද? දෙවෙනි එක තමයි එන්නත ආරක්ෂාදායිද කියන එක. ඒ කියන්නේ මේක ගහලා වෙන ලෙඩක් හැදෙනවනම් අපි ඒක තමයි ඒ වෙන ලෙඩක් හැදුනොත් කියන తত্ত্বය මේ කිසිම එන්නතක මේ දක්වා කොහෙවත්ම සෛද්ධාන්තිකවවත් හොයාගෙන නැහැ. ඒ නිසා තමයි අපි ඒක මේ හැම එන්නතක්ම එක හා සමාන ආරක්ෂාදායකයි එක හා සමාන ඵලදායී කියලා අපි මේ ජනතාවට මේක ලබා. අතුරු ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්නම්. සමහර එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ දනිස් අමාරු, හන්දිපත් අමාරු සහ තමන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩිවීම සහ ඒ වගේ ලක්ෂණ පෙන්눔 කරලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? මට කෙටි පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන්. මේක හුඟක් වෙලාවට අපිට මේ ඒ සිදුවීම් බොහෝ වෙලාවට අපිට හම්බ වෙලා තියෙන පුද්ගලයන් හැටියට වාර්තා කරපු දේවල් ඒවා ටික අපි එකතු කරගෙන ගිහිල්ලා අපි ඒවා ටික සමස්තයක් හැටියට ගත්තාම සමහර වෙලාවට අපි දන්නවා එන්නත් වෙන්න පුළුවන් වෙන ඕනම දෙයක අතුරු ආබාධ හැටියට ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේ දක්වා අපිට ලැබිලා තියෙන මේ තොරතුරු අනුව මෙම කියන කාරණා බොහෝ වෙලාවට අර අපි කියන්නේ කොයින්සිඩන්ට් එකක්. එහෙම නැත්නම් එකිනෙකට සමගාමීව සිදුවුණු සිදුවීමක් මිසක් බොහෝ වෙලාවට මේ එන්නත නිසාම සිදුවුණු බවට කියන්න තරම් සාක්ෂි නැහැ. හැබැයි අපි ඔය හැම ක්‍රියාවලිය ඒ කියන්නේ ප්‍රෙෂර් නැගපු අය ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නවා. හන්දිපත් රිදාව ආවනම් අපි ඒ අයගේ විස්තරතුරුත් අපි එකතු කරගෙන ඉන්නවා. මොකද අපි කොයි මොහොතේ හරි පෙන්වන්න කරන්න පුළුවන් නම් මේ එන්නත ගත්ත අයට තමයි මේක ආවේ අනික් අයට වැඩිය. හැබැයි අපි බලාගෙන ගියාම අනික් එන්නත ගත්ත අයටත් ඒ ආකාරයට හන්දිපත් රුමාවයි ප්‍රෙෂර් එකයි ආවනම් එන්නත නිසාම කියන එක අපිට එක එන්නතක් නිසායි කියන්න බෑ. ඒ වගේම එන්නත ගත්තේ නැති මිනිස්සුත් අපි මේ මොහොතේම අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕන ගත්තේ නැති අයටත් එදාට ප්‍රෙෂර් එක නැගලා තියෙනවද කියලා. සමහරට එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒ වාගේ පරීක්ෂණ කරනකොට ඒ ක්‍රමවේද ගණනාවකට සැලකිල්ලට ගෙනයි මේ වාගේ දේවල් වලදී අවසාන නිගමනයකට එන්නේ. ඉතින් මේ මොහොතේ ඔය අතුරු ආබාධ සම්බන්ධයෙන් අපි දැඩි අවධානයෙන් ඉන්නවා. ඒ නිසාම බය නැතුව කියනවා මේ දක්වා එන්නතක් නිසා බරපතල අතුරු ආබාධයක් වෙලා නැහැ. එන්නතකින් එන්න පුළුවන් වැඩියෙන්ම එන්න පුළුවන් දේ තමයි එන්නතට අසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි මේ ශරීරයට දැන් අපි ආහාර මාර්ගයෙන් ගන්නා දේවල්, පෙනහල්ලෙන් ගන්නා ඔක්සිජන් ආදී දේවල් ඒ සියුම් ක්‍රියාවලියකින් පෙරිලයි ශරීරයට යන්නේ. නමුත් ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට එහෙම නෙවෙයි. ඒක කෙලින්ම ශරීරය ඇතුළට අපි ඇතුල් කරනවා. ඒ නිසා කලාතුරකින් කෙනෙකුට අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි අසාත්මිකතා තියෙන අයට අපි මේ දෙනව ගැන අපි පරිස්සම් වෙන්නේ. ඉතින් ඒ සැලකිල්ල දෙමින් මේක දෙන නිසා බොහෝ වෙලාවට අසාත්මික තියෙන අයට අපි ආරක්ෂා සහිතව පමණයි ඒක දෙන්නේ. ඒ නිසා මේ දක්වා බරපතල රියැක්ෂන් එකක් එහෙමත් නැත්නම් ප්‍රතික්‍රියාවක් මේ එන්නතර සිදු බවට වාර්තා වෙලා නැහැ. හැමදේම වෙන්නේ අර එන්නත වැඩියෙන් ගන්නකොට වැඩි පිරිසකට දෙනකොට ඒ අතරේ අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක් වැඩි වෙනවා. මොකද අපි නිකන් හිතන්නකො එන්නත වෙනුවට අපි රටේම ජනගහනයට ඇල්වතුරු වීදුරුවක් පෙව්වයි කියලා. එතකොට ඒ ඇල්වතුරු වීදුරුව පෙව්වට පසුවදාත් කට්ටිය මිය යන්න පුළුවන්. කට්ටිය අසනීප වෙන්න පුළුවන්. කට්ටියකට හන්දි රුදා වෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීමක් අපි මේකට සම්බන්ධ කරන්න බෑ. අන්න ඒකත් එක්ක තමයි අපි මේ වගේ මම උදාහරණයකුයි කිව්වේ. අපි හැම වෙලේම මේ එන්නත් ලබා දුන්නු අය පිළිබඳව තියෙන තොරතුරු එක්රැස් කරනවා. එක්රැස් කරලා අපිට සාධාරණ ලෙස පෙනෙනවා නම් මේකෙන් හානියක් වෙනවාය කියලා අපි වහාම එහෙම වුණොත් මේ එන්නත දීම නවත්තනවා. හැබැයි මේ දක්වා එහෙම දෙයක් නැති නිසා මේ සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ අප්‍රමාදව එන්නත ලබා ගැනීමයි වැදගත් වෙන්නේ කියලා. වෛද්‍යතුමනි මේ වෙලාවේ ඔබතුමා බටහිර වෛද්‍යවරයෙක් තමයි. මගේ නමුත් ප්‍රශ්නය ආයුර්වේද රාජ්‍ය අමාත්‍යවරයා සහ වගකිව යුතු ආයුර්වේද අමාත්‍යාංශයට සම්බන්ධ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙක්ම කිව්වා මේ කොවිඩ් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට සහභාගී වෙච්ච සහ යොමු වෙච්ච පුද්ගලයෙක් කිසිම කෙනෙක් බරපතල ලෙස අසාධ්‍ය වෙලා නැහැ. ඒ වගේම තමයි මරණයටපත් වෙලා නැහැ කියන එක. ඔබතුමා බටහිර වෛද්‍යවරයෙක් මම පිළිගන්නවා. හැබැයි ඔබතුමා ලංකාවේ මේ කොවිඩ්
සටනේ ප්‍රබල චරිතයක් නියෝජනය කරනවා. ගොඩක් වෙලාවට මිනිස්සු පිළිගන්නේ විශ්වාස කරන්නේ ඔබතුමා මාධ්‍ය ප්‍රකාශකතුමා වශයෙන් ඇවිල්ලා කියන දේවල්. ඔබතුමාගේ පැහැදිලි කිරීම මොකද්ද මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය සහ ඔබතුමාලගේ යන ක්‍රමය සම්බන්ධයෙන්? මම ඇත්ත වශයෙන්ම ඔය රාජ්‍ය ඇමතිතුමා කරපු ප්‍රකාශය මම ඒ ප්‍රකාශයේ හැටියට දැක්කේ නෑ. නමුත් ඔය ඔබතුමාම කතා කරපු නිලධාරියා එහෙමත් නැත්නම් ඒකට සම්බන්ධ ලංකාවේ ඉන්න මේ ආයුර්වේද ප්‍රධානම වෛද්‍ය නිලධාරියෙක් එතුමාගේ ප්‍රකාශය මම දැක්කා. ඒ වගේම මගේ ඊටමත් පුද්ගලික හිතවතෙක් මගේ එතුමා මම එතුමත් එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මෙතන සිදු වෙලා තියෙන්නේ එතුමා විසින් කියපු ප්‍රකාශයක් යම් ආකාරයකට මෙතන මම කාරණා දෙකක් කියනවා. මම පළමුවෙන්ම කියන්න හදන්නේ එක දෙයක්. අපි ඒක පැහැදිලි වෙයි ඊළඟට මම දෙවෙනි එක කතා කරනකොට. ඒ වෛද්‍යවරයා කියලා තිබුණේ අපි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානවල රෝගීන් බලා ගන්නවා. ඒ බලා ගන්නා රෝගීන් අපි අසාධ්‍ය හෝ රෝග ලක්ෂණයක් පතු වුණොත් අපි බටහිර වෛද්‍ය ක්‍රමයේ යවන රෝහලකට යවනවා. ඒ නිසා අපේ කාටවත් බරපතල වුණෙත් නැහැ. අපේ අය කවුරුවත් මිය ගියෙත් නැහැ. නමුත් මාධ්‍යයෙන් හුඟක් වෙලාවට ගියේ අපේ අයට අසනීප වුණෙත් නැහැ, නොය ගියෙත් නැහැ කියන කෑල්ල විතරයි. අර යවනවයි කියපු කෑල්ල ගියේ නැහැ. ඉතින් ඒක එතුමා පැහැදිලිම කරලා පස්සේ කිව්වා මං කියපු දේ නෙවෙයි මේ විදිහට සිද්ධ වුණේ කියලා. ඉතින් මං හිතනවා අපේ මාත් ආයුර්වේද වෛද්‍යවරුත් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කරන කෙනෙක්. ඒගොල්ලොත් එකතු වෙනවා ඇති. මේ හුඟක් රෝගීන්ව ආයුර්වේද මධ්‍යස්ථාන වලට අපි ඇතුළත් කරලා තියෙන්නේ අතරමැදි මධ්‍යස්ථාන හැටියට. ඒ කියන්නේ රෝග ලක්ෂණ වලින් අවම සහ රෝග ලක්ෂණ වලින් තොර අයව රැක බලා ගැනීම සඳහා තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ වගේම එවැනි ස්ථානවලදී අපේ ආයුර්වේද වෛද්‍යවරුන් ඉතින් සපයන සරල සහ අපි කවුරුත් දන්නා පරම්පරා ගණනාවක් අද්දුටු ඖෂධ වර්ග ඒ අයට සහනයක් හැටියට ඒක භාවිතා කිරීමට අපි අවසර දීලා තියෙනවා. පොඩි බාධා කිරීමක් කරන වෛද්‍යතුමනි ඔබතුමා කිව්වා මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර ක්‍රම ඔවුන්ට ලබා දෙනවා කියලා අතරමැදි ස්ථානවලදී ඔබතුමාට ජනතාවට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? නිවෙස්වලදී මේවා භාවිතා කරන්න අලුත් ඖෂධ භාවිතා කරන්න හදන්න එපා. මේ කවුරුත් අපි පාවිච්චි කරපු පරම්පරා ගණනාවක් පාවිච්චි කරපු ඖෂධ ගත්තාට අපිත් ගන්න නිසා අනික් අයටත් අපි එදාත් ඉඳලත් පාවිච්චි කරපු මේ ඖෂධ ගත්තාට වරදක් නැහැ. හැබැයි මම බය නැතුව කියනවා ලංකාවේ ඉන්න දේශීය වෛද්‍යවරුන්ටත් ඒ වගේම මේ දේශීය මේ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා දේශීය කිවට ඊට වඩා මේ ඉහළ මට්ටමකට දිගට දීර්ඝ අධ්‍යාපන ඉහළ කියනවට වඩා දීර්ඝ අධ්‍යාපනයක් ලබාපු දේශීය වෛද්‍යවරු ඉන්නවා. ඒ සියලු දෙනාටම තියෙන ගෞරවය පුද කරමින් මම මේ කියන්නේ හිටපු ගමන් සමහර පුද්ගලයෝ මේ රෝගයට ප්‍රතිකාරයක් කියලා ඖෂධ නිෂ්පාදනය කරමින් ප්‍රසිද්ධියක් ගන්න උත්සාහ කරනවා. මේ ඖෂධ වලට රැවටෙන්න විතරක් එපා. අපි කල යුත්තේ අපිට සාමාන්‍යයෙන් ශාකසාර අඩංගු සරල ඖෂධ වර්ග අපි එදත් පාවිච්චි කරා අදත් පාවිච්චි කරනවා. මේ ඖෂධ තමා අපේ ඔය අතරමැදි මධ්‍යස්ථානවලත් දුන්නේ. ඒ වාගේ ස්ථානයක දුන්නේ වලට නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒකයි මම කිව්වේ ඒක තමයි මම කතා කරන්න ගිය දෙවන කාරණාව ඔබතුමා ආවා. මම ඒ නිසා අපේ අර පළවෙනි කාරණාව නැවතත් ඉවර කරලා යන්නම්. ඒ තමා මේ අර අතරමැදි මධ්‍යස්ථානවල ඉන්න අයට තමන්ගේ මේ තියෙන අපහසුකම් සමනය කර ගැනීම සඳහා මේ දේශීය ඖෂධ යම් පිටිවහලක් වුණා. අන්න ඒක දිගටම කරගෙන ගියා. හැබැයි ඒ අය අතර යමෙකුට අසාධ්‍ය වෙන්න මූලික ලකුණක් හෝ පහළ වුණොත් හැකි ඉක්මනින් අපි රෝහල් ගත කරා. ඒ නිසා තමයි ඒ තැන්වල කට්ටිය මිය ගියේ නැත්තේ. ඒක ආයුර්වේද කොමසාරිස්තුමායි ඒ අනිකුත් නිලධාරීනොත් පිළිගන්නවා. ඒක අර වැරදි විදිහට ප්‍රචාරය වීමයි සිද්ධ වුණේ. හැබැයි දෙවෙනි කාරණාව අපි මේ කොටත් සාකච්ඡා කරපු දේ තමයි මේ කොවිඩ් සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ හැටියට එහෙමත් නැත්නම් gedara ඉඳගෙන සනීප වෙන්න පුළුවන් කියලා ඉදිරිපත් කරපු ඖෂධ. ඒවනම් මම බය නැතුව කියනවා ඒ වගේම තමයි කෙලින්ම මේ කතන්දරයට කියනවා ඒවා බොරු. ඒවා කිසිම පදනමකින් තොරව මේ කිසිම මේ කියන්නේ අපි පැත්තකින් තියෙන විද්‍යාවක්ම ඕනේ නැහැ. මම කියන්නේ කූට චේතනාවකින් ව්‍යාපාර කරගෙන යාම සඳහා හම්බ කර ගැනීම සඳහා ඉදිරිපත් කරන දෙයක් පමණයි.
හැබැයි ආයුර්වේද සිස්ටම් එක ඇතුලේ ආයුර්වේද ඉන්න මේ වෛද්‍ය ක්‍රමවේදය ඇතුලේ ඉතා ක්‍රමානුකූලව යම් යම් ඖෂධ පිළිබඳව කරන අත්හදා බැලීම් කරලා ඒවා ඉදිරිපත් වෙනවා. ඉතින් ඒවා පිළිබඳව ඇත්ත තොරතුරු එන්න තව ටිකක් කල් ගත වෙයි. ඒ නිසා මේ හදිසියේ පහළ වෙන ඖෂධ ගැන විශ්වාසය තියන්න එපා. අපි කවදා හරි ඔය ඒ ක්‍රමවේදයකට ක්‍රමානුකූලව හොයලා බලලා හැබෑවටම එන ඖෂධයක් කවදා හරි හොයාගත්තොත් ඒක ලෝකයටත් ලොකු ප්‍රයෝජනයක් වෙයි. ඒක මගේ හිතේ ඉස්සරහටත් යාවි. හැබැයි මේ අර ක්ෂණිකව පළ කරන ඖෂධ ගැන නම් කිසිම විශ්වාසයක් තියන්න එපාය කියලායි මම කියන්නේ. වෛද්‍යතුමනි දැන් මේ වෙලාවේ දරුවන්ට අවුරුදු 12 සහ 15 කාණ්ඩයට ඒ වගේම තමයි 30න් ඉහළ 60න් ඉහළ 20 30 කාණ්ඩය. අනේ මේ කාණ්ඩ වලට ඔබතුමාලා විවිධ එන්නත් වර්ග නිර්දේශ කරනවා. ජනතාව ලබා ගන්නවා එන්නත. සමහරවිට පළවෙනි මාත්‍රා දෙවෙනි මාත්‍රා දැන් අලුතෙන්ම ආවා 60න් ඉහළ කට්ටියට බූස්ටර් එන්නතක් ඔබතුමාලා ලබා දෙන්න නිර්දේශ කරනවා කියලා. ඔබතුමාලට බැරිද මේ වෙලාවේ ජනතාවට කියන්න එන්නත් මෙච්චරයි මාත්‍රා මෙච්චරයි ගන්න ඕනි. නැත්නම් මේ එන්නද විතරයි. එහෙම කියන්න හැකියාවක් මේ මොහොතේ තියෙනවද? මං හිතනවා මම මීට කෙලින් තමන්නාස්ලාට අපි පැහැදිලි කරලම දුන්නා. තවම මේ එන්නත් පිළිබඳව අපි දන්නා ප්‍රමාණය තවම පැහැදිලි නැහැ. අපේ මේ මිනිස්සු මැරෙන වේගය නිසාම දන්නවනේ මේ කතන්දරයකුත් යනවනේ මේ එන්නත් දීම ප්‍රමාද කරපු නිසා මෙච්චර මැරුණා මේවට වගේ කියන්නේ කවුද? ඇත්ත වශයෙන්ම එන්නත් දීම ප්‍රමාද වුණේ එන්නත් දීමට හිතා හිටපු නිසා නෙවෙයි. එන්නත් ලැබෙන්න තිබිච්ච එන්නත් නොලැබීම නිසායි. හැබැයි මේ එන්නත් ලබා දීමට ලැබිච්ච අපිට හොඳට මතකයි ඔබතුමාලට මතක ඇති 28 වෙනිදා අපිට එන්නත් පළවෙනි තොගේ ලංකාවට ලැබුණේ 29 වෙනිදා වෙනකොට අපි එන්නත දුන්නා. හැබැයි තවමත් අපි දන්නේ නැහැ මේකේ අවසානයේ කොයි එන්නතද වඩාත්ම සුදුසුයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ මොහොතේ අපිට ලැබෙන ලෝක සෞඛ්‍ය දානය අනුමත කරපු අපි අපේ විද්වතුන් විසින් ආරක්ෂාදායී ඵලදායී කියලා තීරණය කරපු අපිට ලැබෙන සෑම එන්නතක්ම හැකි ඉක්මනින් ජනතාවට ලබා දීම තමයි අපි කරේ. ඒ නිසා තමයි විවිධ කාලවල විවිධ ප්‍රදේශවලට විවිධ එන්නත් ලබා දීමට සිද්ධ වුණේ. හැබැයි මේ එකකින්වත් කියන්නේ මේ දැන් මේ වයස් කාණ්ඩ වලට මේ එන්නතයි හොඳ මේ වයස් කාණ්ඩ වලට මේ එන්නතයි හොඳයි කියන එක නෙවෙයි. නමුත් අපිට එන්නත් ලබා දීමේදී රටේම ජනතාවට එක මොහොතේ දෙන්න බැරිකම නිසා එන්නත් තොග නැති නිසා අපිට ප්‍රමුඛතාවයක් පිළිවෙල කරන්න වුණා. අන්නේ ප්‍රමුඛතාවයේදී තමයි සෞඛ්‍ය සේවකයන්ට පළමුවත් ඒ වගේම මේ 60ට වැඩි අයට ඊළඟට මේ ආර්ථික වශයෙන් සක්‍රියව වැඩ කටයුතු කරන අයට ඊළඟට මොකද මේ වෙනකොට අඩුම ප්‍රශ්නයක් තිබුණේ අඩු වයසේ දරුවන්ට. එතකොට ඒ අයට ඊළඟටත් යන විදිහට තමයි මේක ක්‍රියාත්මක කළේ. එහෙම නැතුව අර එක් වයස් කාණ්ඩයට එක් එන්නතයි කියලා වෙනම කිරීමක් නෙවෙයි සිද්ධ වුණේ. හැබැයි එන්නත් ලැබෙන තොග පරිදි. ඒ කියන්නේ අපි මුලින්ම ඔබතුමාට මතක ඇති පළවෙනි ෆයිසර් එන්නත තොගේ ආපුවාම අපි ඒක පාවිච්චි කරන්න හැදුවේ කොවිෂීල්ඩ් එන්නත ප්‍රමාද වෙන නිසා දෙවන එන්නත හැටියට කොළඹ නගර සභාවට දෙන්න. හැබැයි අපි මේ වැඩේ පටන් ගන්න හදනකොටම මේ කණ්ඩායමක් අපිට දැනුම් දුන්නා නෑ ඕක ඒක දෙන්න එපා කිව්වා නෙවෙයි අපි ඕගොල්ලන්ට ලබන සතියේ වැක්සින් එක එවනවායි කියලා. එතකොට අපි බැලුවා ඉතින් මේ කොවිෂීල්ඩ් වැක්සින් එක එනවා නම් ඇයි මොකටද අපි දෙවෙනි එකක් දීලා මේක සංකීර්ණ කරගන්න කියලා අපි ඒක නවත්තගත්තා. නවත්තලා ඒ තිබිච්ච තොගය දිස්ත්‍රික්කයක් හැටියට ගත්තාම මේ ටික ආවරණය කරන්න පුළුවන්. දැන් කොළඹ නගර සභාව සීමාව වගේම උඩි ප්‍රදේශයකට ආක්‍රමණය කරන්න ඕන නිසා තමයි මන්නාරම ප්‍රදේශයට අපි යවුවා. ජනගහනය අර කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව මන්නාරම දිස්ත්‍රික්කයේ ජනගහනය ඉතා අඩුයි. ඒ නිසා අපිට ඉලක්ක කණ්ඩායමකට ඒක කිරීම ලේසි නිසා. ඊළඟට හම්බෙච්ච ෆයිසර් එන්නත් ඔගේ තමයි අපි ගෙනිච්චේ පුත්තලන් දිස්ත්‍රික්කයට. ඊළඟට තමයි හම්බන්තොටට ගෙනිච්චේ. ඉතින් හම්බන්තොටට ගෙනියනකොට දේශපාලන මානයක් ගෑවුන එක වෙනම කතාවක්. ඒක මං හිතන්නේ මෙතන මම සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවායි කියලා. නමුත් මේ එන්නත් ලබා දෙනකොට දැන් නුවරට මොඩර්නා දෙනකොට ස්පුට්නික් දෙනකොටත් අපි කරේ ඒ ජනගහනයට අනුව ලැබෙන්න බලාපොරොත්තු වෙච්ච එන්නත් ටික ලබා දීමට සුදුසු ජනගහනටාසයට යෑම තමයි. ඒ මොකද දැන් අපි හිතමුකෝ නිකන් හිතන්නකෝ අපිට මේ තවම මේ වෙනකොට අනික් එන්නත් වලින් එන්නත් මාත්‍රා සයිනෝෆාම් 20 ලක්ෂයකට කිට්ටුව ඊටත් වැඩිය සයිනෝෆාම් එන්නත් ලැබෙන තත්ත්වයක් තුළ අද තවමත්
මොකක්ද ෆයිසර් වැක්සින් එක අපිට තාම ලක්ෂ 10ක් මුවල හැබිලා නැහැ. තාම ලක්ෂ 4යි 5යි පළමු මාත්‍රාව, දෙවන මාත්‍රාව ලක්ෂ 2ක් 3ක් විතරයි. එතකොට මෙවැනි එන්නතක් බස්නාහිර පළාත වාගේ එකට දුන්නොත් අපිට ලොකු අමාරුවක වැටෙනවා. මේ ඉන්න ජනගහනයට මේක දෙන්න බැරි වෙනවා. එතකොට කට්ටියක් කියයි අපිට අරගොල්ලන්ට ෆයිසර් දුන්නේ ඇයි අපිට ඒක දෙන්නේ නැත්තේ කියලා. ඔබතුමා කියපු විදිහටම මේකේ ඉල්ලීමක් තියෙන නිසා. ඉතින් මේ සියල්ල සැලකිල්ලටගෙන තමා මේ පළාත් වලට එන්නත් දුන්නේ. නැතුව මේ එකක්වත් වඩා හොඳ හින්දා නෙවෙයි. මට ඉස්සරෝම ලැබුණු වැක්සින් එක ඉස්සරෝම මං දහගත්තා. ඒ කාලේ අපි වැක්සින් එක නම චුට්ටක් කියමු මිනිසුන්ට. මට අපිට ඒ කාලේ සෞඛ්‍ය සේවක ඉස්සරෝම අපිට හම්බුනේ කොවිෂීල්ඩ් වැක්සින් එකනේ. මම අත් වශයෙන්ම මේක ගත්තාම උණ ගන්නවයි කිව්ව නිසා මම අත් වශයෙන්ම එදා මේ 28 වෙනිදා මේ එන්නත ආවා. 29 වෙනිදා ආනන්ද විජේවික්‍රම මැතිතුමා පළවෙනි එන්නත ගාවාගෙන ඒ වෙලාවෙන් මාත් ඒක ගණ්ඩායි හිටියේ. නමුත් මං ඊට පහුවෙනදා මගේ පුද්ගලිකව මගේ අවශ්‍යතාවයකට මගේ රටෙන් මම වාහනේ එලවාගෙන ගමනක් යන්න තිබුණා. ඉතින් එවැනි තත්ත්වයකට නිසා මං එදා ඒක කරේ නෑ. ඒ ගමන ගිහිල්ලා ඇවිල්ලා පරමයෙන්ම කරපු වැඩේ තමයි එන්නත ලබා ගත්තා. කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එක. ඊට පස්සේ අපිත් ආයෙත් හිටියා දෙවෙනි ඩෝස් එක එනකල් ඉඳලා තමයි දෙවෙනි එක ගත්තේ. මම නැවතත් පුද්ගලිකවම මම කතා කරන්නම්. මගේ දරුවාට ලබා දුන්නෙත් මේ ඊයේ පෙරේදා 20යි 30යි ආවට පස්සේ තමයි එයාටත් පළවෙනි මාත්‍රාව දැන් ලබා දීලා තියෙනවා. ඒක ලබා දුන්නෙත් ඒ අවස්ථාව එනකල් ඉඳලා මිසක් අපි අර සුපිරි එන්නතක් හොයාගෙන ගිහිල්ලා දෙන්න මම උත්සාහ කරේ නෑ. අනික් අයට දෙන සයිනෝෆාම් එන්නතම තමයි මගේ විශ්වවිද්‍යාල වයසේ යන මගේ දරුවටත් මම ඒක ලබා දුන්නේ. මේ කතා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඩොක්ටර් හේමන්ත හේරත්. ඔහු තමන්ගේ බලය අයිති විදිහට භාවිතා කරලා නැහැ. අපි ඊළඟ ප්‍රශ්නට යන්. වෛද්‍යතුමනි මේ වෙලාවේ ගැබිනි මව්වරුන්ට එන්නත ලබා දෙනවා. මේ ගැබිනි මව්වරු හරිම සංවේදී කාරණාවක් අපේ ලංකාව තුළ සහ මුළු ලෝකෙම. ගැබිනි මව්වරු ගොඩක් වෙලාට මේ මව්වරු ගර්භණී තත්වයට පත් වුණාට පස්සේ ඔවුන්ගේ ආහාර සීමා කරනවා, යම්කිසි ඉරියව් සීමා කරනවා. මේ මෙන්න මේ යම්කිසි සම්ප්‍රදායක් තියෙනවා මේ ගර්භණී තත්වය තුළ. හැබැයි වැක්සින් එක ඔබතුමාලා නිර්දේශ කරාට පස්සේ මේ මව්වරුන්ගේ දරුවන්ට කවදම හරි යම්කිසි බලපෑමක් එල්ල විය හැකි තත්ත්වයක් තියෙනවද? මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට සෛද්ධාන්තිකව කතා කරොත් ඕන කාටවත් කිසි දෙයක් වෙන්නේ නැහැයි කියන්න බෑ. හැබැයි මේ හැම දෙයකම අපි කරන්නේ මේ කරන ක්‍රියාවලියෙන් වෙන්න පුළුවන් පාඩුව සහ ලබන්නා වූ වාසිය කියන දෙක කිරා මැන බැලීම තමයි කරලා වඩා සුදුසු දෙයට අපි යන්නේ. අපි ආරම්භයේදී ගර්භණී මවුරුන්ට එන්නත් කිරීම රෙකමන්ඩ් කළේම නැහැ. ඒ මොකද ඒ මොහොත වෙනකොට කිසිම දත්තයක් තිබුණේ නැහැ. ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් අතන විදේශ රටවල එන්නත් කරන සිද්ධ වෙනවද ගර්භණී මාතාවන්ට? ඔව් දැනටත් සිද්ධ වෙනවා. මම කියන්නේ ඒ කාලෙත් සමහර රටවල සිද්ධ වුණා. නමුත් අපිට සාධාරණ තොරතුරු ලැබෙන තෙක් අපි ගර්භණී මවුරුන්ට මේ එන්නත ලබා දුන්නේ නැහැ. එතකොට ඒකට හේතුව ගර්භණී මව්වරුන්ට දෙන්න අර ඔබතුමා කතා කරපු විදිහේ දෙයක් ගැන යම් කිසි විදියක හෝ හෝඩුවාවක් හෝ දැනුනොත් අපි මේ ගැන නැවත සලකා බැලීම අත්‍යවශ්‍යම වෙන නිසා අපිට ආපස්සට යන්න බෑ බෙහෙත විදලා. ඒ නිසා තමා මේ එන්නත ආරම්භ කරලා හරියටම අවුරුද්දක් විතර ගත කරලා තමා අවසානයේදී ඒ විශේෂඥ වෛද්‍යවරු කිව්වේ ඉස්සර වෙලා අපි අර ඉස්සරලා කිව්වා වගේ දැන් අර ළමයින්ට දෙනවා වගේ බරපතල රෝග තත්ත්වයම තියෙන අයට ඉස්සරලා දෙමු කියලා. ඊට පස්සේ එක්තරා ගර්භණීභාවයේ එක්තරා කාල සීමාවක් ඇතුලේ අයට විතරක් දෙමුයි කිව්වා. එහෙම කරගෙන යන අතරතුර ලෝකයේ පුරා තියෙන දත්ත බලාගෙන යනකොට තේරුණා එහෙම කියන්න තරම් ප්‍රශ්නයක් තවම ඇවිල්ලා නැහැයි කියලා. ඒ තොරතුරුත් එක්ක තමයි අපි බැලුවේ තවමත් ඇත්ත කියන්නම් අපිට කියන්න බෑ අවුරුදු 20කින් මේ අද ඔය එන්නත ගහපු දරුවාගේ ගහපු මවගේට හමු වෙන දරුවාට තව අවුරුදු 20කින් හැදෙන්න පුළුවන් රෝගයක් තිබුණොත් එහෙම ඒක මේක අපිට දැම්ම ඉඳලා කියන්න බෑ. ඇත්තට මේ වගේ ප්‍රශ්නයක් පුතුමාගෙන් මම අහන එක අසාධාරණ එක පැත්තකින්. මොකද පුතුමා
හැමදේටම වග කියන්නත් බෑ. ඔබතුමාගේ තියෙන දැනුම සහ මේ කියන්නේ මේ තියෙන තොරතුරු මත පදනම් මේක නරඹන සියලු දෙනා ඒ දේ අවබෝධ කරගන්න ඕනේ. මෙතුමා කතා කරන්නේ මෙතුමාට ලැබෙන තොරතුරු සහ එකතු කරන දත්ත මත පදනම්. ඔබතුමාට මවල පෙන්වන්නත් බෑ. ඔබතුමාට තනියෙන් සම්පූර්ණ රිසල්ට් එකක් කරන් පෙන්වන්නත් බෑ. මේ වෙලාවේ කරන්න ඕන හොඳම දේට තමයි මෙතුමා මේ අපිට උපදෙස් දෙන්නේ කියන්නේ. ඔයාලා හැමෝම අවධානයෙන් මේ කතාව අහන්න ඕනේ. මේකේ වැදගත්ම දේ තමයි අපිට මේ එන්නත අද ලබාගත්තේ නැත්තම් සහ ගත්තොත් වෙන්න පුළුවන් දේ මොකද්ද? ගර්භණී මවට වෙන්න පුළුවන් සංකූලතාවම වෙනවා, මිය යාමට තියෙන ඉඩකඩ අවම වෙනවා, ලෙඩේ හැදෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. ඒ හරහා සාර්ථක ගර්භණී භාවයක් ඉස්සරහට ගෙන යාම තමයි අපි දන්නේ නැහැ කියන ඔය කියන කතන්දරේ තවම සාක්ෂියකට, ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන් සෛද්ධාන්තික හැකියාවක්වත් නැති තත්ත්වයක් තුළ අපි මේ මොහොතේ අපි ආරක්ෂා වෙනවාද නැත්නම් අර අපි දන්නෙත් නැති වෙයිද කියලා දන්නේ නැති සැකයක් මත තියාගෙන මේ එන්නත ලබා නොගැනීමෙන් අපිට අස්පනා පිට පේන මරණය කරා යනවද කියන එක අපි තීරණය කරන්න ඕන. ඉතින් ඒ නිසා තමයි මේ මොහොතේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ වෙනත් කිසිම පුද්ගලයෙක් කවදාකවත් මේ අතුරු ආබාධ තියෙයි කියලා හිතාගෙන ඒත් කමක් නැහැ මෙන්න මේ මිනිසුන්ට මේක දෙන්න ඕනයි කියලා අපි තීරණයක් ගන්නෙ නැහැ. අනික අපි කරයි කියනවා නෙවෙයි, ලෝකේ සෑම රටක්ම ඒ විදිහට කරනවායි කියලා හිතනවාද? ලෝකේ දියුණු රටවල් වල මීට වඩා දැනුවත් භාවයක් තියෙන ක්‍රමවේද වලින් කරනකොට ඒගොල්ලෝ ගර්භණී මව්වරුන්ට මේ එන්නත ලබා දෙයිද යන්තම් හෝ සැකයක් තියෙනවා නම්, ඉතින් ඒ නිසා තමයි අපි ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මේ මොහොතේ අපේ ආරක්ෂාව ගැන තමයි වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕන. අපි නොදන්නා දෙයක් ගැන, නොහිතන දෙයක් ගැන, කවදා හෝ වෙන්න පුළුවන් දෙයක් ගැන හිතමින් මේකට යන්න එපා. මේක අපි මේ ආකාරයට සාධාරණීකරණය කරනවා තිබ්බා. මේක මේ කොවිඩ් කියන්නේ මිය යන්නේ නැති ලෙඩක් නම්, මිය යමින් තොර යන ලෙඩක් නම් අපිට මාස ගාණක් හරි ICU එකේ තියාගෙන ඔක්සිජන් දීගෙන මොනවා හරි කරලා මේ තියාගන්න පුළුවන්. අපි එන්නත් කරන එකත් අපි පැත්තකට දාලා තියාගන්න පුළුවන්. මේ එන්නත් වල හරි වැරදි භාවය තව අවුරුදු 5ක් 6කින් එනකල් ලෝකේ පුරා වුණත් සමහරට එහෙම තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ මැරෙන මරණ නවත්තන්න වෙන විකල්පයක් නැහැ. සංකූලතා ඇති වෙන එක නවත්තන්න වෙන විකල්පයක් නැහැ. ඒ නිසා තමයි මේ එන්නත ලබා දීම වැදගත්ම වෙන්නේ. මේ කොවිඩ් ප්‍රභේදය ඇල්ෆා බීටා ගැමා දැන් ඩෙල්ටා නැවතිලාද? මේ කිසි වර්ධනයක් නැද්ද? දැන් අපිට කිව්වා මේ ප්‍රභේද එනකොට නෑ මේක වර්ධනය වෙවි විවිධ ප්‍රභේද එනවා කියලා. දැන් මේ වර්ධනය නැවතිලාද තියෙන්නේ? නැහැ. මං හිතන්නේ නෑ නැවතිලා කියලා. මොකද මේ වෛරස් ප්‍රභේද ගොඩනැගීම ලෝකේ පුරා අනාදිමත් කාලයක ඉඳලා සිදුවෙච්ච දේවල්. ඒ වගේම තමයි මේ වෛරස් වලින් මේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හා සමාන වෛරස් කියන අපි වැඩියෙන් දන්නවා. මේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට එන්නත් කරනකොටත් හැම වෙලෙම ඒ කාල සීමාව තුළ වැඩියෙන්ම බෝ වෙන්න පුළුවන් ප්‍රභේද ගැන හොයලා බලලා ඒකට ගැළපෙන එන්නත් හොයාගෙන අවුරුද්දකට වතාවක් මේ එන්නත ලබා දීම තමයි ලෝකයේ විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් බරපතල විපාක විඳින අර අපි කියන්නේ මේ සෞම්‍ය කලාපී එහෙමත් නැත්නම් මේ අර සීත රටවල් වලට මේ තමා ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් බරපතල ලෙස සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ වාර්ෂිකව එන්නතක් ලබා ගන්නවා. ඒ ආකාරයට ඒක සිද්ධ කරන්නේ මේ විටින් විට මේ වෛරස් ප්‍රභේද එන්නත් මේ ප්‍රභේදය වෙනස් වෙනවා. ඒ වගේම තමයි එකම වෛරස් වර්ග ගණනාවක් තියෙන්නත් පුළුවන් ඔය ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝගය ඇති කරන. දැන් ඇත්තටම මේ අන්තිමට කොවිඩ් රෝගයත් ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝගයක් නේ රෝග ලක්ෂණ ඇති කරන්නේ. ඉතින් මේ තත්ත්වය තුල දැන් මේ ප්‍රභේද ගැන කතා වෙනකොට මේ වෛරස් වල එක වෛරසයක් සමහර විට ඉතා සුළු කාලයක් තුල තමයි මිලියන ගානකින් බෙදිලා බෝ වෙන්නේ. මෙවැනි දේවල් බොහොම වේගයෙන් සිදු වෙනකොට එක වෛරසයකින් බිලියන ගාණක් සමහර වෙලාවට ඒ අලුත් ඔෆ්ස්ප්‍රින්ග්ලා එහෙම නැත්නම් අලුත් පරම්පරාවල් බිහි කරනවා. මේ බිහි කරන අය අතරින් ආයෙත් නැවතත් ආපහු අලුත් පරම්පරාවල් බිහි කරනවා. මෙවැනි දෙයක් කරනකොට තමයි ඉඳලා හිටලා වෙනස් විදිහේ ගති ලක්ෂණ සහිත එක්කෙනෙක් දෙන්නෙක් පහළ වෙනවා. සමහර ඒවා මම නම් හිතනවා වැඩි කොටසක්ම එච්චර ශක්තිමත් නැති දුර්වල ඒවා.
ඒවා අපිත් දන්නේ නැහැ ඒවා නිකම්ම විනාශ වෙලා යනවා. හැබැයි ඉඳලා හිටලා ශක්තිමත් එක්කෙනෙක් දෙන්නෙක් අනික් අයට වඩා වෙනස්ව ඇති වුනහම අනික් ශරීරයේ ප්‍රතිශක්තිය නිසා අනික් ඒවා විනාශ වෙනකොට මේ ප්‍රභේදය එහෙමත් නැත්නම් මේ අලුත් එක්කෙනාගේ කණ්ඩායම එයාගෙන් මතුවන්නා වූ પરම්පරාව වැඩි වැඩියෙන් පැතිරෙනවා. ඉතින් මෙහෙම ගියාම සමහර ඒවා සමහරට අපි මොනවා කිව්වත් මේ ලෝකයේ පුරාම ඔයනේ දේවල් මේ ඔය දැන් අපි කතා කරන්නේ ඇල්ෆා බීටා ගාමා ඩෙල්ටා කියලා හතරක් ගැන කතා කරාට මේ ලෝකයේ තව ඔය වගේ ප්‍රභේද ඇති වෙනවා. හැබැයි සමහර ඒවා අපිට මේ ඇල්ෆා බීටා කියන නමක් දෙන්න කලින්ම සමහර විට ඒ පරිසරයක ඇති වෙලා ඒක නැති වෙලාම ගිහිල්ලා වෙන්නත් පුළුවන්. සමහර ඒවා තමයි මේ ආකාරයට මුළු තියෙන බාධක ජය ගනිමින් සමහර විට රටකම ඒක ප්‍රභේදයේ බවට පත් වෙනවා. ඒ රටේ ජනගහනය ඊට පස්සේ ලෝකයේ වෙන රටකට ගියාම එතනින් පටන්ගෙන ඒ ප්‍රදේශවලත් මේක ගෙනියනවා. ඒ නිසා මේ ලෝක ජනගහනයගේ සංචරණයත් එක්ක තමයි මේ ප්‍රභේද නැතු මේ ප්‍රභේද එකක්වත් ඉගිලිලා ගිහිල්ලා මේ රටින් රටට ගියේ නෑනේ. මිනිස්සු දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ තිබිච්ච මේ ඩෙල්ටා වෛරසය ලංකාවට එන්නත් මාස 4ක් ගත වුණා. නිකන් ආවේ නෑ මිනිස්සු එනකොටයි ඒක අරගෙන ආවේ. අහසින් ආව නෙවෙයි. ඒ වගේම තමයි දකුණු අප්‍රිකාවෙන් ඇතිවෙච්ච ප්‍රභේදය ලංකාවට බොහොම ආවදවත් මන් දන්නේ නෑ ආවනම් ඉතා සුළු ප්‍රමාණයකින්. හැබැයි දකුණු ඇමරිකාවෙන් බිහි වෙච්ච ඒවා තවත් රටවල් වල බිහි වෙච්ච සමහර එංගලන්තයෙන් ඇති වෙච්ච ඇල්ෆා ප්‍රභේදය වගේ ඒවා ලංකාවට ආවා. ඒ එනකොට හැම වෙලේම සිද්ධ වුණෙත් බොහෝ වෙලාවට දැන් එංගලන්තයෙන් නම් කෙලින්ම ආපු අයත් ඉතින්න පුළුවන් ලංකාවට. නමුත් දකුණු ඇමරිකාවෙන් ලංකාවට එන අය ඉතා අඩුයි. එතකොට දකුණු ඇමරිකාවේ මිනිස්සු යුරෝපයට ගිහිල්ලා යුරෝපයෙන් ලංකාවට එන්න ඕන. එහෙමත් නැත්නම් යුරෝපයෙන් මැද පෙරදිගට ඇවිල්ලා මැද පෙරදිගෙන් ලංකාවට එන්න ඕන. ඉතින් ඒ වාගේ අර ජනතාව සංචරණය කරන මාර්ග තියෙනවනේ. ඒ මාර්ග හරහා තමයි මේවා එන්නේ. ඉතින් අපි දන්නේ නැහැ ඉදිරියටත් මේ කියන ප්‍රභේද තවත් ඇති වෙන්න ඉඩ තියෙනවා. සමහර ඒවා ඒ ඇති වෙච්ච තැනවලදීම නැති වෙලත් යනවා. සමහර ඒවා තමයි මේ ජය ගන්නෙ. ඉතින් මේ කියන සුපිරි තරු ටික තමයි මේ ඇල්ෆා බීටා ගාමා ඩෙල්ටා කියලා අපි මේ වෙලාවේ ඇඟිලි ගන්නට සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඉදිරියේදීත් මේ වාගේ සුපිරි තරු තවත් බිහි වෙන එක මං හිතන්නේ සිද්ධ වෙන්නේ නැහැයි කියන්න කොහෙත්ම බෑ. ඉදිරියටත් එහෙම එයි. ඔබතුමා කොයි ඉදිරියටත් මේ වගේ සුපිරි තරු බිහි වෙන්නට පුළුවන් කියලා මේ වෛරස් ප්‍රභේද ජනතාවට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ මොකක්ද? නිරෝධයන ඇඳිරි නීතිය නිකන් අර වාචිකව වගේ නිකන් පනවලා තියනවාද කියලා ජනතාව අතර මතයක් තියෙන. අද දවස 2021 9 වෙනි මාසේ 23 වෙනිදා අපි මේක රෙකෝඩ් කරන දවස. මේ වෙනකොට ඇඳිරි නීතිය පනවලා තියෙන හැබැයි සාමාන්‍ය පරිදි ජනතාව පාරේ යනවා. ඔබතුමාලගේ නිර්දේශ මොනවාද මේවට? දැන් කවුද පාරේ යන්නේ? ඕක තමයි තියෙන ප්‍රශ්නේ. පුංචි ළමයිද මේ පාරේ යන්නේ? එහෙමත් නැත්නම් සත්තුද පාරේ යන්නේ? එහෙමත් නැත්නම් මැස්සෝ කුරුල්ලෝ එහෙමද පාරේ යන්නේ? නැහැ. අපේ රටේ සාක්ෂරතාවය අපි කියනවා 90%ට වැඩිලු. අපේ රටේ මිනිස්සු දැනුම තියනවා කියනවා බුද්ධිමත් කියනවා. අපේ ඉන්නේ ශිෂ්ට සම්පන්න මිනිස්සු. නුවගත් වනචාරීනුත් නෙවෙයි. සෞඛ්‍යයෙන් කියනවා නම් බරපතල ලෙඩක් මෙතන පැතිරෙනවා. ඒක වළක්වන්න ගෙවල් වලට වෙලා ඉන්න කියලා. මං හිතනවා අපිට ඕනෑද තවත් කෙනෙක් ගෙවල් වල දොරක් ගානේ පොල්ලකුත් අරගෙන මුර කරන්න තියන්න එළියට බහින්න එපාය කියලා. මේක කවුරු හරි හිතනවා නම් පුළුවන් නම් අල්ලා ගනිilla අපි පාරට බහිනවයි කියලා. එහෙම නැත්නම් මිනිස්සු පාරට බහිනවා. දැන් මේ ඊයේ පෙරේදත් මම දැක්කා මේ මගේ නම නැහැ. නමුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියලා මම කිව්වාය කියලා කඩ අරින්න තව දින කීපයක් යයි කියලා. එතකොට ඒගොල්ලෝගේ විහිළුවට අහනවා අලුතෙන් කඩ ඇරියොත් තමයි එහෙම ඉතින් අරින්න වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔක්කොම ඇරලයි කියලා. ඉතින් දෙයනේ මාව උපහාසයට ලක් කිරීමද වෙන්න ඕන ඔය කියන කඩ ඇරපු මිනිස්සුද? ඒ වගේම ඔය ඇරපු කඩවලින් බඩු ගන්න ගිය මිනිස්සුද? දැන් මේ වාගේ අවස්ථාවක අපි සියලු දෙනා වගකීම බාර ගන්නවා මිසක් කාටවත් ඇඟිල්ල දික් කරගෙන අරයා කරන හින්දා අපිත් කරනවා. අයි අරයා කඩේ ඇරියා නම් අපේ කඩෙත් අරිනවා. අපි අරයා එළියට බැස්ස නිසා අපිත් එළියට බහිනවා. මේ ආකාරයට කටයුතු කරන්න ගියොත් නම් ඉදිරියේදී මේ රට වහලා තියෙද්දි මේ තත්ත්වේ නම් තියෙන්නේ. රට ඇරියොත් කොහොමත් මේක ආයෙත් මුලින් ඉඳලා
පටන් ගන්න වෙන තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා මම නැවතත් ඔබතුමාගේ මූලික ප්‍රශ්නයට නැවත එන්නේ අපිට කළ යුතු හොඳම දේ මොකද්ද? සංචරණ සීමා ඇඳිරි නීතියෙන් මොනවා දැම්මත් වැඩක් නැහැ. අපි ඒක අනුගමනය කරන්නේ නැත්තම්. සංචරණ සීමා හෝ නීති ලිහිල් කළත් අපේ සෞඛ්‍ය පුරුදු අපි නිසි ආකාරයට පිළිපදිනවා නම් මේ සියලු ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා කියන ඕනෑම ප්‍රභේදයක් ජය ගන්න අපිට පුළුවන්. මොකද මේ කියන එකම ප්‍රභේදයක්වත් මේ සමාජ දුරස්ථභාවය පරයමින් ඈතට ගිහිල්ලා නැහැ. මේ මූණවැස්ම පරයමින් ඇතුළට ශරීරගත වෙන්න ගිහිල්ලා නැහැ. අත සේදීමට පාවිච්චි කරන සබන් සහ සැනිටයිසර් පරයමින් මේක රැකිලා නැහැ. එහෙමනම් මේ එන්නත්වල තියෙන විශේෂත්වය මේ වේගයෙන් පැතිරෙනවාය කියන එන්නත්වල ස්වභාවය තමයි අපි පැතිරෙන්න ඉඩ දුන්නොත් තමයි මේගොල්ලෝ වේගයෙන් පැතිරෙන්නේ. එහෙම නැතුව අපිට පැතිරෙන්න ඉඩ නොදුන්නොත් මේක පැතිරෙන්නේ නැහැ. ඉතින් මේක හිතට අරගෙන අපි සෞඛ්‍ය පුරුදු ටික හරියට පිළිපැදීමයි වැදගත් වෙන්නේ. මේ නිරෝධායන නීතිය දිහා බල hina වෙවි ඉඳලවත් නීති ක්‍රියාත්මක වෙන ගැන උපහාස අපහාස කරමින් හිඳලවත් මේ ප්‍රශ්නය මෙයා වෙන්න බෑ. මේක අපි සියලු දෙනාගේම වගකීමෙන් කළ යුතු දෙයක්. වෛද්‍යතුමනි, ඔබතුමා කල් මගේ පෙර ප්‍රශ්න වලදී ඔබතුමා කිව්වා මේ එනද තම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ නිවැරදිම උත්තරයක් දෙන්න අමාරුයි කියලා. එහෙම කියද්දී රටේ තරුණ ප්‍රජාව විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාවට වඩා යම්කිසි බයවීමක් සැකයක් තියෙනවා නේද? සැකයක් හට ගැනීම හැකියාවක් තියෙනවා නේද? ඒක තමයි අපි ඇත්ත කියලා අපි මේකට ඉදිරිපත් වෙන්නේ. දැන් මටත් මගේ තරුණ ඉන්නවා. මම එයාටත් මේ එන්නත ලබා දුන්නා. මගේ භාර්යාවට දුන්නා. මමත් මේ එන්නත ලබා ගත්තා. අන් අයටත් මේ එන්නත ලබා දෙන්න කියලා කියනවා. ඇයි අපි එහෙම කියන්නේ? මේ එන්නත ගැන තියෙන දත්ත අපි විතරක් නෙවෙයි විශේෂඥයින් විසින් හොයලා බලලා මේ එන්නත ආරක්ෂාදාහී බවට සෑහීමකට පත්වෙන බවට සහතික වුණ නිසා තමයි මේ එන්නත හදිසි අවස්ථාවයක් හැටියට දීමට නිර්දේශ කරන්නේ. දැන් වෙලා තියෙන්නේ අනිකුත් එන්නතක් අපි කිව්වා අවුරුදු 5ක් 6ක් කරලා තමා මේ පරීක්ෂණ කරලා තමා සැබෑ ලියාපදිංචිය දෙන්නේ. දැන් මේ මොහොතේ අපිට බෑක්ඩේට් කරන්න බෑනේ මේක. දැන් මේ රොඩේ පටන් ගෙනත් අවුරුද්දයි. එතකොට එන්නතක් බෑක්ඩේට් කරලා කරන්න බෑ. එන්නත කල් තියා හදන්න සූදානම් වෙන්න බෑ. අපිට ලෙඩක් ආවා මිනිස්සු මැරෙනවා. ප්‍රශ්න මතුවෙනවා. රට ආර්ථිකයක් හැටියට මෙහා වෙලා යනවා. මේකෙන් ගොඩ ගන්න නම් හැකි ඉක්මනින් දෙන්න පුළුවන් එකම ප්‍රතිකර්මය හැටියට දකින මේ එන්නත ලබා දෙන්න සිද්ධ වෙනවා. මේක එන්නත හදපු දවස්වල අපිට තවත් ආපු චෝදනාවක් තමයි මේක කලින් ප්‍රී ඕඩර් කරේ නැත්තේයි කියලා. මතකද? මේක ප්‍රී ඕඩර් කරේ නැත්තේ. අපි ඒ කාලෙත් අපිට තිබිච්ච ගැටලුව තමයි ප්‍රී ඕඩර් කරන්න තරමට අපිට දත්ත තිබුණේ නැහැ. මේ ඕඩර් කරපු අපි ප්‍රී ඕඩර් කරලා සමහරලාට ඒගොල්ලොත් එක්ක අර LC ඕපන් කරනවා කියන්නේ ඒ වාගේ අපි බැඳුමින් සහිත බයින්ඩින් ඇග්‍රීමන්ට් එකකට ආවොත් මේ එන්නත් අපි කියනවා මිලියන 10ක් හෝ අපි ලබා ගන්න අපි බැඳිලා ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේ එන්නත දැන් අපි දැන් කලින් එකරේ කාලයකට පස්සේ කියනවා මේක නම් තාම අපිට අනුමත කරන්න බෑ කියනවා. එහෙමත් නැත්නම් කියනවා මේකේ අතුරු ආබාධ නිසා නිෂ්පාදනයේ මේ භාවිතා කිරීමට නිර්දේශ කරන්න බෑයි කියනවා. මොකද වෙන්නේ අපිට සම්පූර්ණයෙන් අපි ඒ නිසා තමයි අවශ්‍ය කරන කාලය අරගෙන සියලුම දන්නා පරිදි අපිට දැනුවත්ව දන්නා පරිදි ආරක්ෂාදායී ඵලදායී කියලා සහතික වුණාට පස්සේ තමයි අපි මේක ඕඩර් කරලා ගෙන්නන්න පටන් ගත්තේ. ඒ තරමට සැලකිලිමත් වෙලා තමයි මේක ගෙන්නුවේ. නැතුව මේක මේ හදිසියෙ ගෙනල්ලා හදිසියට පාවිච්චි කරන්න කිව්වටම හදිසියෙ ගෙනාවේ නෑ අපි මේක. ඒ නිසා අපි මේ තරුණ දරුවන්ට විශේෂයෙන්ම කියන්නේ අපි මේ ඇත්ත කතා කරන නිසා ඒ ඇත්ත අස්සේ තවත් හැංගිච්ච දෙයක් තියෙනවා කියලා හිතන්න එපා. අපි සද්භාවයෙන් මේ රටේ සියලු දෙනා වෙනුවෙන් මේක කාරුණිකව කියන ඉල්ලීම තමයි අපි දන්නා තරමින් මේ එන්නතට මේ දක්වා කිසිම බරපතල තත්වයක ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් එන්නත ලබා ගැනීමෙන් ඔබේ ආරක්ෂාවත් ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාවත් තහවුරු කරගන්න කියලා. ඔබතුමා වෛද්‍යවරයෙක් ලංකාවේ වෛද්‍ය සංගම් ගොඩක් තියෙනවා.
හැබැයි ඔබතුමා රජය නියෝජනය කරන නිලධාරියෙක් වෛද්‍යවරයෙක් වුණාට මේ වෙලාවේ විවිධ පාර්ශව විවිධ වෛද්‍ය සංගම් ඔවුන්ගේ හිතුමනා අපිට විවිධ මත ප්‍රකාශ කරනවා. මම දන්නේ නැහැ ඒවට පදනම් තියෙනවද නැද්ද කියලා. මේ වෙලාවේ බැරිද වෛද්‍යවරු විදිහට එකතු වෙලා එක මතයක් ජනතාවට දෙන්න. මොකද ජනතාව අසරණ වෙනවා. වෛද්‍යවරු හැටියට මං හිතන්නේ අපිට එක මතයක් දෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි වෛද්‍යවරයා කියන්නේ යම්කිසි පුහුණුවක් ලබලා ඒ අයට මේ තමන් දන්නා පරිදි ඊටම වඩා සුදුසු දේ මොකක්ද කියන එක ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා. රජයේ සේවකයෙක් හැටියට අපිට ඒ අයිතිය නැහැ. නමුත් නිදහසේ ඉන්න ස්වාධීන වෛද්‍යවරයෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරනවා නම් ඒක අපිට නවත්තන්න බෑ. ඒ වගේම තමයි ඒ අය දෙන මත වැරදි කියලා මම කවදාකවත් කියන්නෙත් නැහැ. මොකද ඒ අය තමන්ගේ පළපුරුද්ද, තමන්ගේ දැනුම, තමන්ගේ කියවීම හැකියාව අනික් ලෝකේ පුරා ලබා ගන්නා වූ තොරතුරු එක්රැස් කරගනිමින් තමන් විවිධ මත ඉදිරිපත් කරනවා. මේ මතවල වැරදක් ගැන නෙමෙයි තියෙන ප්‍රශ්නේ. අපි බලන්න ඕන ඒ කියන මතත් එක්ක නිර්දේශ වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී අපිට මතුවෙන ඊළඟ ගැටලු තත්ත්වයක් එක්ක අපි ඒක හරියට ක්‍රියාත්මක කරන්න. මේක සරලව ලෝකය පිළිගත් ක්‍රමවේදයක තමයි මෙතුමන්ලත් ඉන්නේ. ඒ කියන්නේ මේක අවදානමක්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා රිස්ක් කියලා. මේ අවදානම මනින්න ඕන. මෙච්චර බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ. මේකෙන් මෙන්න මේ ප්‍රශ්න එනවා. මේකට මෙහෙම වෙන්න පුළුවන්. මේකට මේ විදිහට කරොත් මෙහෙම වෙයි, මේ විදිහට කරොත් මෙහෙම වෙයි. අපි කියනවා ඒකට හැසාඩ් එකක් කියලා. හැසාඩ් නැත්නම් උපද්‍රවය මොකක්ද කියලා හොයාගෙන ඒ උපද්‍රවයේ බරපතලකම කොහොමද? දැන් අපි කියන්නේ ඔය සුලිසුලඟක් එනකොටත් කියන්නේ අපි කල්ැතුව කරන රිස්ක් ඇසෙස්මන්ට් එකේදී කියනවා මෙන්න බෙන්ගාල බොක්කේ දැන් මේක හැදෙනවා. මේක මේ මොහොතේ මෙතනයි තියෙන්නේ. මේක ඉදිරි දින කීපය තුල එන්න පුළුවන්. සමහර විට ලංකාවට එන්න පුළුවන්. ලංකාවට ආවොත් මෙන්න මෙතනින් තමයි ලංකාවට වෙරළඟ ඇතුළු වෙන්නේ. එතකොට අපිට ඒ තොරතුරු ටික දුන්නහම අපේ අනික් බලධාරීන් බලන්න ඕන මේ තොරතුරු එක්රැස් කරගෙන හරි එහෙනම් මෙතනින් තමයි මේකට සයික්ලෝන් එක එන්නේ. ඒ නිසා අපි මෙතන ආරක්ෂිත වැඩපිළිවෙලක් දාන්න ඕන. වැස්සොත් මොකද වෙන්නේ? වහිනවනේ අනිවාර්යයෙන්ම. සුලිසුලඟත් එක්ක හානි වෙන අයට මොකද කරන්නේ? ඒවට සූදානම් වෙන්න ඒ ක්‍රියාවලියන් කරනවා. දැන් එතකොට කෙනෙක් කියන්න පුළුවන් සුලිසුලඟ නිසා දසලක්ෂයක් අනාථ වෙන්න තියෙනවා. දැන් මේකේ හැටියට මේ දසලක්ෂයම කොළඹ ගේන්න ඕන. නැගෙනහිර තිබ්බොත් මේ පැත්ත විනාශ වෙනවා. දැන් අපිට දසලක්ෂයක් හෝ 20 ලක්ෂයක් හෝ අපිට මෙතෙන්ද ගේන්න පුළුවන්ද? මේ දවස් දෙකක් ඇතුළත ගේන්න පුළුවන්ද? එතකොට අපි තීරණය කරනවා නෑ කොළඹ ගේන්න යෝජනා කරාට නෑ එහෙම නෙවෙයි අපි ඒ ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථාන වලට යනවා. හැබැයි මේ ඔය කියන භයානක තත්ත්වය ආවොත් ඔතනින් ගියාට පස්සේ කෙනෙක් කියයි අපි කිව්වා ඕක ගේන්න කියලා මෙහාට ගෙනාවනම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑයි කියලා. නමුත් මේ වාගේ අවස්ථාවක ප්‍රායෝගිකව කළ හැකි දේවල් තියෙනවා, කළ නොහැකි දේවල් තියෙනවා. ඒ අනුව තමා මේ අවදානම කැල්කුලේට් කරාට පස්සේ ඒකට කියනවා රිස්ක් ඇසෙස්මන්ට් කියලා. රිස්ක් ඇසෙස්මන්ට් එක කරාට පස්සේ රිස්ක් මැනේජ් කරනවා කියලා තියෙනවා. ඒ කියන්නේ අවදානම කළමනාකරණය කරනවා. මේ ලෝකයේ පිළිගත් ක්‍රමය ඒක. එතෙන්දි තමයි වඩාත්ම සුදුසු දේ තීරණය කරලා මේ අර යෝජනා කරන යෝජනාවලියන්ගෙන් වඩාත්ම සුදුසු දේ ක්‍රියාත්මක කරනවා. මොකද ඒ රිස්ක් මැනේජ් කරන අයට තමයි ලොකුම වගකීම තියෙන්නේ. බැනුම් අහන්න වෙන්නේ ඒගොල්ලෝ. නැතුව අර අවදානම කැල්කුලේට් කරපු අය නෙවෙයි. ඒ නිසා ඒ අය තමා කල්පනා කරලා වඩාත්ම සුදුසු එක කරන්නේ. එතකොට ඒකෙදි යම් දේවල් වලදී අපි අර මම කලින් කියපු උදාහරණය වාගේ ප්‍රායෝගිකව කළ හැකි දේවල් කරමින් නොකළ හැකි දේවල් අතාරිමින් ඒ වගේම තමයි ප්‍රායෝගිකව කළ හැකි වුණත් බරපතල අතුරු ප්‍රශ්න මතුවෙන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒවා මගහරිමින් කළ හැකි හොඳම දෙයට යන එක තමයි කරන්නේ. එතකොට විද්වතුන් හැටියට ඒගොල්ලොන්ට තේරුම් ගන්න ඕන මේක තමයි ලෝකේ පුරා කරන්නා වූ ක්‍රමවේදය. ඒක පිළි අරගෙන හැකි හැමත්තාවකම ඒකට සම්බන්ධ වෙලා අවශ්‍ය ප්‍රමාණයට උපදෙස් ආදිය දෙමින් මේ සටනේ ඉදිරියට ඉන්නවා මිසක් අපි කියපු දේ ඇහුවේ නෑයි කියලා ඒකෙන් පැත්තකට වීම නෙවෙයි විය යුත්තේ. එහෙම වුණොත් සෑම විද්වතෙක්ම මේ සටනින් අයින් වුණොත් ඊට පස්සේ දැනුමක් නැති අය තමයි සටන මෙහෙවන්නේ.
ඒක හින්දා මම හිතනවා ඔය කියන ඔබතුමා කියපු ප්‍රශ්නයේදී එතුමන් කියපු කිසිම දෙයක් අපි බැහැර කරලා නැහැ. ඒවා වල තියෙන හොඳ පැති තියෙනවා නරක පැති තියෙනවා. සමහර අය අතරේ පොඩ්ඩක් පමණ ඉක්මවලා ගිහිල්ලා අපි ප්‍රායෝගිකව ඇත්තෙම නැති යෝජනාත් ඉදිරිපත් වෙනවා නෙවෙයි. එහෙම අයත් ඉන්නවා. හැබැයි අපි සාධාරණ විසඳුම් සියල්ල සැලකිල්ලට අරගෙන වඩාත්ම සුදුසු දේ තමයි ක්‍රියාත්මක කරන්න අපි බලන්නේ. ඒ නිසා ඒකයි ඇතිවිය යුතු දේ. ඒක වෛද්‍යවරු හැටියට උනත් අර එක එක යෝජනා ආවට අවසානයේදී ඒ වගකීම තියෙන බලධාරීන් විසින් සුදුසුම දේ තමයි ක්‍රියාත්මක කරන්නේ. අපි වෛද්‍යතුමනි මම කෙටි ප්‍රශ්න ටිකක් සුහදව සාකච්ඡා කරන්න කැමතියි. තව මිනිත්තු 2ක් දෙන්න ඔබතුමා. ඇත්තටම මේ තනතුර ඔබතුමාට මොකද්ද දැනෙන්නේ? ලොකු බරක් ඔබතුමාගේ කරපිටට ආවා කියලා දැනෙන්නේ නැද්ද? බරක් තමයි. මගේ ගෙදරින් කිසිත්ම කැමති නැහැ මේ රස්සාව කරනවට. බය නැතුව කියනවා. නමුත් මේ මොහොතේ මේ රාජකාරිය කිරීමට මට මේකේ බරක් කියන එකෙන් අදහස් කරන්නේ මට ස්ට්‍රෙස් එකක් නැහැ. මොකද මම කෙලින්ම ඇත්ත කතා කරන්නේ කිය යුතු දේ කියන්නේ නොකිය යුතු දේවල් කියන්න මම උත්සාහ කරන්නේ නැහැ. කියන්න ගිහිල්ලා මම එකපාරකුත් මම අමාරුයි වැටුණා. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් මම කරන්නේ ජනතාවට අපි මේ කියන්නේ මම අර කියපු අවදානම් පිළිබඳව තියෙන ඊළඟ වැදගත්ම පියවර තමයි මම කරන්නේ. ඒ මොකද්ද? අවදානම තක්සේරු කිරීම හෙවත් රිස්ක් ඇසෙස්මන්ට් එක විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් අර විශේෂඥයන් කරනවා. අමාත්‍යාංශය සහ රජය තමයි අවදානම කළමනාකරණය කරන්නේ. මගේ රාජකාරිය තමයි අවදානම sannivedanaya කරන එක. රිස්ක් කමියුනිකේෂන්. වඩාත්ම නිවැරදි ලෙස ජනතාවට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම තමයි මම කරන්නේ. මෙන්න අවදානමේ බරපතලකම, මෙන්න අපි ගන්නා වූ ක්‍රියාමාර්ග, මේක කෙරෙහි විශ්වාසයත් ඇතුව ඔබතුමන්ලා මෙන්න මේ ටික කළ යුතුයි කියලා ජනතාවට කියන එක තමයි මගේ කාර්යය. අන්න ඒක නිසා මට ස්ට්‍රෙස් එකක් නෙවෙයි තියෙන්නේ. නමුත් මේක බාරදූර කටයුත්තක්. මගේ එදිනෙදා රාජකාරී කාල සීමාවෙන් වැඩිම කාලයක් මම ගත කරන්න වෙලා තියෙන්නේ තොරතුරු එක්රැස් කරගන්න. මොකද ඔබතුමාලා අහන ප්‍රශ්න හැම එකටම මම උත්තරයක් දෙන්න නම් ඒවා දැනගන්න ඕන. හුඟක් වෙලාවට මට මේ තොරතුරු කවුරුවත් ඇවිල්ලා කියන්නේ නැහැ. මමම හොයාගෙන යන්න ඕන. මොකද සමහර දේවල් වලට මේ ඒ තැන්වල වෙන සිදුවීම් මට වාර්තා කරන්න ඒගොල්ලෝ බැඳිලා නැහැ සමහර වෙලාවලට. උසස් නිලධාරීන්ට කිව්වත් මට කියන්නේ නැහැ. හැබැයි මම ඒ සේරම හොයාගෙන මම මේ වැඩේ කරනවා. මේක කරන්නේ මට දුන්න වගකීම. මට කවදා හරි මෙතනින් අයින් වෙන්න කියපුවහම මම අයින් වෙනවා. හැබැයි මම බලහත්කාරයෙන් මම කියන්නේ මගේ ස්වකැමැත්තෙන් මම මේක අයින් වෙන්නේ නැත්තේ මම මේ දරන බර තවත් කෙනෙකුට දරන්න මට ඉඩ තියන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා මගේ ස්වේච්ඡාවෙන් ඉවත් වෙලා. ඒ නිසා මම මේක කරගෙන යනවා. මං හිතනවා මාව කවදා හරි කාට හරි එපා වුණ වෙලාවක කියාවින්න ඔබතුමා දැන් කරා ඇති අයින් වෙන්න කියලා. මං එදාට අයින් වෙනවා. එතකල් මගේ කැමැත්තෙන් අයින් වෙන්නේ නැතුව හැකි පමණින් මේ මගේ සංවේදන ක්‍රියාවලිය කරගෙන යනවා. දැන් ඔබතුමාලා අපි ගන්න කෝල් එකට රෑ 9ට 10ට උනත් ගොඩක් දුරට ආන්සර් කරනවා. අපේ රාජකාරී කටයුතු වලදී. ඇත්තටම එපා වෙන්නේ නැද්ද ඔබතුමාට සමහරලාට? මෙහෙමයි ගෙදරට මේ බරක් වෙනකොට ගෙවල් වල ප්‍රශ්න මතු වුණොත් එහෙම ඕක වෙනවා. මම ඒ නිසා තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ රාජකාරී මට්ටමින් මේ දවල් කාලයේදී කරන්නත් රැට මේ ප්‍රශ්න ගෙන යන්නේ නැතුව. නමුත් කවුරු හරි කතා කළොත් මම කවදාකවත් ඒ කියන්නේ මට තියෙන එකම ගැටලුව තමයි රැටත් මගේ දුරකථන දෙකක් තියෙනවා. එකක් ආන්සර් කරනකොට අනිකෙත් රින් වුණොත් මට ආන්සර් කරන්න වෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තට ආපහු කෝල් එකක් ගන්න විදියක් නැහැ. මොකද ඒ කෝල් එක ඉවර වෙනකොට තව මොකක් හරි එකකටත් යන නිසා. නමුත් හැකි හැම අවස්ථාවකම මේක මට මේ කතා කරන දේවල් සහ තොරතුරු ජනතාවට යන්නේ මාධ්‍ය හරහා. ඒ නිසා මම මාධ්‍ය සියලු ඒවා මම උත්තර දෙන්න උත්සාහ කරන්නේ අන්න ඒ නිසයි. මොකද ඒක කරන්නේ නැතුව ඒ කියන්නේ මට ලැබුණු රාජකාරිය මං ඉහෙලින්ම කිරීමටයි මගේ පරමාර්ථය. ඒක කරනකොට මම අර කියන විදිහට මේකේ මම හංගමින් අහුවෙන්නේ නැතුව යට කරමින් ඇත්ත යට කරත් ඒ කියන්නේ දැන් එක බොරුවක් වහන්න තව බොරු ගණනාවක් කියන්න වෙනවනේ. එවැනි තත්වයක් ආව නම් ස්ට්‍රෙස් එනවා. මමට ස්ට්‍රෙස් එකක් නැත්තේ මම මේ කියන කිසිම දෙයක බොරුවක් හංගන දෙයක් නැහැ. හැබැයි සමහර අවස්ථාවල් වලදී අපිට අර
ලැබෙන සුළු කාලය තුළ කියන්න ඕන හැමදේම කියා ගන්න බැරි වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් කියන්න ඕන වෙලාවල් වලදී අපි සියලු දේ කියලා කතා කරනකොට පැහැදිලිවම මං හිතනවා අපිට ඒක බරක් නැතුව මේක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ රාජකාරිය කරන්නේ. අද අපිත් එක්ක එකතු වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා. ඔහු ඔබට සමීප වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට. අද ඔහු කතා කරේ අපිත් එක්ක කොවිඩ් එක්ක මේ කාලය තුළ ඔබට තිබ්බ ගැටලු. ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි ඔබගේ රාජකාරී කාලය තුළ අපිට වෙලාව දුන්නට.